අද මම ඔයාලට කතා කරන්නේ prepositions ගැන. prepositions කියන්නේ English language එකේ තියෙන ඉතාමත් වැදගත් කොටසක්. එතකොට මේ prepositions වර්ග කිහිපයක්ම තියෙනවා. prepositions of time, direction and place. ඔන්න ඔය වගේ. එතකොට අද මම මේ වීඩියෝ එකේදී ස්පෙෂලි කතා කරන්නේ prepositions of time ගැන. එනකොට අපි ඉස්සෙල්ලාම බලමු preposition එකක් කියන්නේ මොකක්ද කියලා. preposition එකක් කියන්නේ අපි sentence එකක් ගත්තාම ඒ sentence එකේ තියෙන noun එකක් හෝ pronoun එකක් සහ ඒ sentence එකේ තියෙන තවත් වචනයක්. එහෙම නැත්නම් ඒ sentence එකේ තියෙන object එක එක්ක වෙන්න පුළුවන්. මොන හරි සම්බන්ධයක් ගොඩනගන්න තමයි අපි pronoun prepositions පාවිච්චි කරන්නේ. ඉතින් මේ prepositions පාවිච්චි කරන විදිය අපි බලමු උදාහරණයකින්. She is in the kitchen කිව්වහම she කියන්නේ pronoun එකක්. මේකේ kitchen කියන word එකත් එක්කන් she කියන pronoun එක අතර relationship එක build up කරනවා in කියන preposition එකෙන්. She is in the kitchen. එතකොට අපි දන්නවා she කිව්වට වෙනම දැන් she කියලා වෙනම කියලා kitchen කියලා වෙනම කිව්වොත් අපි දන්නේ නැහැ මේ දෙක අතර කොහොම relationship එකක්ද තියෙන්නේ කියලා. ඒ වුණාට in කියන එක අපි දාපුවාම in කියන preposition එක use කරාම අපි දන්නවා she is in the kitchen. අය ඉන්නේ කුස්සිය ඇතුලේ. right? අන්න ඔය වගේ prepositions කියන්නේ අපි වාක්‍යයක් ගත්තාම මේ වාක්‍යයේ තියෙන subject එක විදිහට පාවිච්චි කරන noun එක හෝ pronoun එකයි තව ඒ වාක්‍යයේ තියෙන අනිත් වචන සමග relationship එකක් ගොඩනගන්න තමයි අපි prepositions පාවිච්චි කරන්නේ. තව rule එකක් තියෙනවා preposition එකක් කොයිම වෙලාවකවත් verb එකකට පස්සේ තියෙන්න බෑ. ඒ කියන්නේ හැම වෙලාවෙම preposition එකක් තියෙන්න ඕනේ noun එකකට පස්සේ. noun එකකට පස්සේ කිව්වම උදාහරණේ බලන්න she is in the kitchen. she කියන pronoun එකට පස්සේ තමයි in කියන preposition එක තියෙන්නේ. ඒ නිසා අපි කොයි වෙලාවෙවත් verb එකකට පස්සේ preposition එකක් use කරන්න බෑ. ඒ වුණාට අපිට verb එකකට පස්සේ preposition එකක් use කරන්න පුළුවන් වෙන විදිහක් තියෙනවා. ඒ තමයි අපි ඒ verb එකේ ing form එකෙන් ලියන්න ඕනේ. ing form එක කියන්නේ ඇත්තටම verb එකක් ගත්තාම ඒ verb එකට ing දාපුවාම අපි කියනවා ඒකට gerund එකක් කියලා. මොකද්ද මේ gerund එකක් කියන්නේ? gerund එකක් කියන්නේ noun එකක් විදිහටම ක්‍රියා කරන ක්‍රියාපදයක්. බලන්නකෝ මේ උදාහරණේ running is fun. running is fun කිව්වහම run කියන්නේ අපි දන්නවා ඒක ක්‍රියාපදයක් නේද? run කියන්නේ දුවනවා. එතකොට running කිව්වහම ඕකේ තේරුම තමයි දිවීම. right? දිවීම කිව්වහම ඕකේ එතකොට ing form එක දාපු gerund එකක්. verb එකට ing form එක දාපු gerund එකක්. ඒ වගේ ing form එක දාපු වෙලාවට ඕක ක්‍රියාපදයක් වුණාට ඒක ක්‍රියා කරන්නේ noun එකක් විදියට. right? ඒ වගේ වෙලාවට අපිට preposition එකක් පාවිච්චි කරන්න පුළුවන් verb එකට පස්සේ. කොයිම වෙලාවකවත් verb එකේ base form එක. එහෙම නැත්නම් ing දාන්න නැතුව නිකම්ම run කියලා ඊට පස්සේ අපිට preposition එකක් පාවිච්චි කරන්න බෑ. right? හරි. ඔය ටික තමයි prepositions වල rules වලට තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු prepositions of time. හරි. මේ prepositions of time කියන්නේ එතකොට specifically pronoun එකක් හෝ noun එකක්වත් සහ sentence එකේ තියෙන තවත් වචනයක් එක්ක කාලය සම්බන්ධව relationship එකක් ගොඩනගන්න තමයි prepositions of time පාවිච්චි කරන්නේ. right? උදාහරණ කීපයක් මම මෙතන දීලා තියෙනවා. මේවා තමයි අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන prepositions of time. after, at, before, during, on, until, at, in, from to, since, for, during and within. එකින් එක බලමු මොනවාද මේ prepositions කියලා ඒවා පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි බලමු on කියන preposition එක. මේ on කියන preposition එක අපි පාවිච්චි කරන්නේ day එකක් හරි date එකක් හරි ගැන කියනකොට. ඒ කියන්නේ day එකක් කිව්වහම Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday, Sunday ඔන්න ඔය වගේ day එකක්. එහෙම නැත්නම් date එකක්. date එකක් කියන්නේ 23rd, 24th, 1st of September ඔන්න ඔය වගේ දිනේ. හරියටම දිනේ ගැන කියනකොට තමයි on කියලා අපි use කරන්නේ. එතකොට මේ American English වලදී weekend එක සම්බන්ධව කතා කරනකොටත් on කියලා කියනවා. බලමු අපි examples උත් එක්කන් many shops are closed on Sundays. මේ Sunday කියන්නේ day එකක්. ඒ නිසා අපි on කියලා use කරනවා. What did you do on the weekend?
ඔයා වීකෙන්ඩ් එකේ මොනවද කරේ? එතකොට ඇමරිකන් ඉංග්‍රීසි වලදී තමයි මේ on කියන එක යූස් කරන්නේ. එහෙම නැත්නම් බ්‍රිටිෂ් කට්ටිය ඔක කියනවා නම් එයාලා අහන්නේ at the weekend කියලා. I'll see you on 23rd this month. මම ඔයාව හම්බෙන්නම් මේ මාසේ 23 වෙනිදා. එතකොට 23 වෙනිදා කියන එක මෙතන තියෙන නිසා on කියලා තමයි අපි දාන්නේ. on කියන preposition එක තමයි 23rd කියන එකට කලින් අපි දාන්නේ. I'll come to your place on Christmas Day. I'll come to your place on Christmas Day. ඒ කියන්නේ මම ක්‍රිස්මස් දවසේ ඔයාගේ ගෙදරට එන්නම්. නේද? එතකොට මෙතන Christmas Day එක කියන්නේ දවසක්. right? Christmas Day. එහෙම නැත්නම් New Year Day. on Deepavali Day. ඔන්න ඔය වගේ day එක highlight කරනකොට අපි on කියලා තමයි කියන්නේ. I'll see you on Monday morning. Monday morning. දැන් මේ විදිහට Monday morning කියලා ගත්තාම මේ ඉස්සෙල්ලාම අපි කියන්නේ Monday කියලානේ. ඒ නිසා තමයි මෙතන on කියන්නේ. right? ඊට පස්සේ මම කතා කරනවා in කියන preposition එක අපි පාවිච්චි කරනවා මේ morning කියනකොට. ඒ වුණාට මෙතන ඉස්සෙල්ලාම Monday morning කියලා තමයි. එතකොට Monday කියන දවස තමයි highlight වෙන්නේ. ඒ නිසා තමයි I'll see you on Monday morning කියලා කියන්නේ. හරි. මෙන්න මේක කට්ටිය ගොඩක් වරද්ද ගන්න තැන. අපි බලමු මොනවාද කියලා. I'll meet you on next Monday කියලා අපි කියන්නේ නැහැ. right? එතකොට මේ next, last, every, එහෙම නැත්නම් this ඔන්න ඔය වගේ වචන තියෙනකොට day එකට කලින් හරි week දැන් හිතන්නකෝ I'll meet you next week. right? එතකොට අපි මේ on කියන preposition එක පාවිච්චි කරන්නේ next, last, every and this. right? ඔන්න ඔය වචන වලට කලින් අපි on කියන preposition එක පාවිච්චි කරන්නේ නැහැ. on preposition එකවත් inවත් atවත් ඔය on in at කියන prepositions තුනම අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ වචන වලට කලින්. right? එතකොට අපි නිකම්ම කියන්නේ I'll meet you next Monday. right? එතකොට ඔය වගේ තැන්වල on කියන preposition එක අපි use කරන්නේ නැහැ. I saw you last week. මම ඔයාව ගිය සතියේ දැක්කා. on last week කියලා කොයිම වෙලාවකවත් කියන්නේ නැහැ. right? හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟ preposition එක in ගැන. එතකොට මේ in කියන එක අපි පාවිච්චි කරන්නේ month එකක්, season එකක්, එහෙම නැත්නම් year එකක් ගැන කියන්නේ. right? එතකොට month එකක් කිව්වහම January, February, season කිව්වහම spring, summer, winter ඔන්න ඔය වගේ year කිව්වහම 1996, 2000, 2021 ඔන්න ඔය වගේ. ඊට පස්සේ තවත් in පාවිච්චි කරනවා morning, evening, afternoon කියන්නේ. in the evening, in the morning, in the afternoon ඔන්න ඔය වගේ. තව විදියක් තියෙනවා මොනාරි period of time එකක් ගැන කියන්නේ. right? period of time එකක්. අපි බලමු උදාහරණයක් එක්ක කොහොමද ඒවා ටික පාවිච්චි කරන්න කියලා. I visited Italy in July, in spring, in 1994. right? මම ඉතාලි වලට ගියා in July. මෙතන month එක. ඒ නිසා in කියනවා. ඊට පස්සේ තියෙනවා in spring. ඒ කියන්නේ season එක. ඒ නිසා in කියනවා. ඊට පස්සේ year එක කියනකොට ඒත් in කියලා තමයි අපි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ බලන්න I like to relax in the evening. මම හවසට ටිකක් relax එකේ ඉන්න කැමතියි. right? එතකොට in the evening. This is the first wedding I've had in 3 years. right? මෙන්න මේක තමයි period of time එකක් ගැන කියනකොට අපි කියන්නේ. මේකේ කියන්නේ මේක තමයි මම අවුරුදු 3කින් පස්සේ යන ඉස්සෙල්ලාම වෙඩින් එක. නේද? දැන් අපි දන්නවා මේ අපේ පැන්ඩෙමික් සිටුේෂන් එකක් තියෙන රටේ. එතකොට අපිට වෙඩින්ග්ස් වලට පාටිස් වලට යන්න බෑ. එතකොට අපිට කියන්න පුළුවන් දැන් හිතන්න පැන්ඩෙමික් එක ඉවර වෙලා ඔයා වෙඩින් එකකට යනවා. ඔයා කියනවා this is the first wedding I've had in 3 years. අවුරුදු 3කට පස්සේ මම මේ ඉස්සෙල්ලාම ගියපු පළවෙනි වෙඩින් එක කියලා නේද? එතකොට in 3 years. right? This is the first time I'm going out. in 2 weeks. මේ සති දෙකකට පස්සේ මම ගෙදරින් එළියට යන ඉස්සල්ලාම දවස. in 2 weeks. right? ඔන්න ඔය වගේ time period එකක්. එහෙම නැත්නම් කාලවකවානුවක් ගැන කියනකොටත් අපි in කියන preposition එක use කරනවා. හරි. මෙතන අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ this කියන this, last, every, next ඔන්න ඔය වගේ වචනත් එක්ක in කියන preposition එක අපි use කරන්නේ. මේ බලන්න අපිට අහන්න බෑ are you going out in this evening කියලා. අපි අහන්න ඕනේ are you going out this evening කියලා. right? හරි ඊට පස්සේ බලමු at කියන preposition එක ගැන. at කියන preposition එක අපි පාවිච්චි කරන්නේ
හරිම වෙලාවක් ගැන කියනකොට. ඒ කියන්නේ exact time එකක්. එහෙම නැත්නම් particular time එකක් ගැන කියනකොට. එහෙනම් 2ට 3ට at 3 o'clock at 2 o'clock ඔන්න ඔය වගේ වෙලාවක් ගැන කියනකොට තමයි අපි at කියන preposition එක පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි night කියලා කියනකොටත් අපි at කියලා තමයි පාවිච්චි කරන්නේ. morning, evening, afternoon වලට in කියලා අපි කිව්වට මේ night කියනකොට අපි එක වෙනස් වෙනවා. night කියනකොට අපි පාවිච්චි කරන්නේ at. I'll see you at night. එහෙම තමයි කියන්නේ. ඊට පස්සේ තව lunch, breakfast, dinner. ඔන්න ඔය වගේ meals තුනටත් අපි at කියලා කියනවා. right? ඊට පස්සේ ඉස්සෙල්ලා කිව්වා වගේ British English වලදී weekend එකටත් අපි at කියලා කියනවා. බලන්න it gets cold at night. රැට සීතල වෙනවා. I usually sleep late at night. මම සාමාන්‍යයෙන් නිදාගන්නේ ගොඩක් රෑ වෙලා. ඊට පස්සේ what did you do at the weekend? ඔය weekend එකේ මොනවාද කරේ? There's a meeting at 2:30 this afternoon. meeting එකක් තියෙනවා 2:30 වලට අද. නේද? this afternoon. in this afternoon කියන්නේ මෙතන. right? this කියලා තියෙන නිසා එතන preposition එකක් නැතුව තමයි අපි කියන්නේ. There's a meeting at 2:30 this afternoon. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් there's a meeting at lunch time. lunch time කියනකොට ඒක specific time එකක් නේ. lunch time එක හිතන්න 12:01. එතකොට අපි කියන්න පුළුවන් I'll see you at lunch time. අන්න ඒ වගේ I'll see you at lunch. ඔය වගේ lunch, night, breakfast, dinner ඔය වගේ දේවල් කියනකොටත් at කියන preposition එක පාවිච්චි කරනවා. ඊට පස්සේ බලමු මේක අර ඉස්සෙල්ලා මම කියලා දීපු එකම තමයි මෙතනක් තියෙන්නේ. on Christmas, at Christmas. ඔය දෙකේ වෙනසක් තියෙනවා. right? එතකොට මේ on Christmas කිව්වහම ඒකෙදි කියන්නේ දැන් on කියන්නේ අපි දන්නවා day එකක් ගැන කියනකොට තමයි on කියලා අපි use කරන්නේ. එතකොට on Christmas day, Christmas දවස ගැන කියනකොට අපි on Christmas day. ඒ කියන්නේ හරියටම December 25th නේ Christmas day එක තියෙන්නේ. ඒ නිසා අපි එතෙන්ට කියන්නේ on Christmas day. I'm organizing a party on Christmas day. එතකොට අපි දන්නවා on Christmas day කිව්වහම මේ දෙසැම්බර් 25 කියන දවස ගැන තමයි මේ පාටි එක තියනවා කියලා කියන්නේ. right? එහෙම නැතුව at Christmas කිව්වහම මේ at කියන එකෙන් අපි කියන්නේ දැන් holiday එකක් නම් ඒ holiday එකේ ඒ time period එක. දැන් Christmas නම් සාමාන්‍යයෙන් අපි Christmas සමරන්නේ දෙසැම්බර් අන්තිම සතිවල වගේනේ. එතකොට ඔය අන්තිම සති කීපයට අපි at Christmas කියලා කියනවා holiday එකක්. අන්න ඒ වගේ. එතකොට at Christmas කියලා කියන්නේ මේ බලන්න උදාහරණ දෙක. On Christmas we always eat dinner at grandparents house. At my grandparents house. ඒ කියන්නේ on Christmas කිව්වහම මෙතන on කියලා කියන්නේ Christmas දවසේ. right? December 25. right? මේ බලන්න I love all the decorations at Christmas. right? එතකොට මේ Christmas කාලේ තියෙන decorations වලට මම කැමතියි කියලා තමයි කියන්නේ. at Christmas කිව්වහම මේ Christmas season එක ගැන කියන්නේ. right? ඊට පස්සේ මෙතන තියෙන්නේ අපි prepositions use කරන්නේ tomorrow, yesterday, next, last, තව තියෙනවා this, every ඔන්න ඔය වගේ වචනත් එක්ක. මේ බලන්න අපි කියන්නේ I went to the movies on yesterday කියලා. I went to the movies yesterday කියලා විතරයි කියන්නේ. I'll see you on tomorrow කියන්නේ. I'll see you tomorrow. right? මේ I went to the movies on last Tuesday එහෙම කියන්නේ. අපි කියන්නේ I went to the movies last Tuesday. right? මෙතන තියෙන්නේ අර ඉස්සෙල්ලා මම කියපු ටිකම තමයි. අපි ඊළඟට බලමු අනිත් preposition එක. ඒක since. since කියන්නේ අපි සිංහලෙන් කියන්නේ 2002 ඉඳලා මම ඉන්නේ කැන්ඩි වල. right? ඔන්නෝම අපි කියනවානේ. එතකොට මේ since කියන්නේ මොනහරි time එකක්. ඒ කියන්නේ අතීතයේ තියෙන යම් කිසි specific time එකක සිට එතනින් එහාට කියන එක. right? එතකොට බලන්න උදාහරණත් එක්ක I've not been to a party since 2019 because of the current pandemic situation. මම පාටි එකකට ගිහින් නැහැ 2019 ඉඳලා. නේද? 2019 කියන time එකේ සිට ඉඳලා මම පාටි එකකට ගිහින් නැහැ මේ දැනට වර්තමානයේ තියෙන මේ වසංගත තත්ත්වය නිසා. right? We are good friends since childhood. මේ childhood කියන්නේ පොඩි කාලේ ඉඳලම අපි හොඳ යාළුවෝ. They've been together as a couple since last year. right?
ගිය අවුරුද්දේ ඉඳලා. they've been together as a couple. ඒ දෙන්න couple එකක් විදියට එකට ඉඳලා තියෙනවා කියලා තමයි අපි they've been together as a couple since last year. අපිට එතකොට ওই since කියන එක පාවිච්චි කරන්න පුළුවන් අතීතයේ තියෙන specific time එකක් එක්ක විතරයි. since කියන එකයි තව පස්සේ මම කියලා දෙනවා for කියන එකයි ওই දෙක පටලව ගන්න එපා. එතකොට since කියන එක අපි කියන්නේ හරියටම since yesterday නේද? since last week. එතකොට last week කිව්වම මේ last week කියන එක specific. එහෙම නැතුව අපි කොයි වෙලාවකවත් since කියන එක time period එකක් එක්කන් කියන්නේ නැහැ. right? ඒක අපි ඉස්සරහට බලමු. since කියන එක මතක තියාගන්න අනිවාර්යයෙන්ම මේ since 2019, since 2000, since last year ඔන්න ඔය වගේ specific time එකක් කියනකොට තමයි since කියලා පාවිච්චි කරන්නේ. ඊට පස්සේ බලමු for. for කියන්නේ time period එකක් indicate කරන preposition එකක්. බලන්න උදාහරණ. He stayed there for 4 days. ඔහු එහි නැවතිලා හිටියා දවස් 4ක් තිස්සේ. නේද? for 4 days. for කියන්නේ එතන 4 days කියන time period එක තමයි එතන for කියන එකෙන් highlight කරන්නේ. මේ බලන්න I will be staying there for 5 months. මම මෙහි ඉන්න plan කරනවා for 5 months. මාස 5ක් තිස්සේ. නේද? එතකොට 5 months කියන time period එක තමයි for කියලා දාලා අපි කියන්නේ. I will work with them for a year. අවුරුද්දක් තිස්සේ මම යාළුවත් එක්කම වැඩ කරන්න හිතාගෙන ඉන්නවා. I will work කියන්නේ මේක අනාගත කාලෙන්න කියන්නේ future tense එකක්. ඒ නිසා මම යාළුවත් එක්කම වැඩ කරන්න හිතාගෙන ඉන්නවා අවුරුද්දක්. right? a year කිව්වම මේක time period එකක්. අවුරුද්දක කාල සීමාවක්. He was standing there for a long time. මෙතනත් long time කියන්නේ කාල සීමාවක් නේ කියන්නේ කාලවකවානුවක් ගැන කියන්නේ. ඒ නිසා අපි there මේ for කියන preposition එක තමයි use කරන්නේ. right? අපි කියන්නේ he stayed there since 4 days කියලා. right? since 4 days කියන්නේ. එහෙම since කියලා අපිට දාන්න ඕන නම් අපි හරියටම කියන්න ඕනේ he stayed there since last Wednesday. නේද? last Wednesday ඉඳලා එයා මෙහි ඉන්නවා. එහෙම නැතුව අපි කියනවා නම් එයා දවස් 4ක් මෙහි ඉන්නවා කියලා අපි කියන්නේ he stayed there for 4 days. right? ඔන්න ඔය විදිහට තමයි for කියන preposition of time එක අපි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ බලමු ago. ago කියන්නේ අතීතයේ යම්කිසි කාලයකට පෙර කියන එක. right? බලමු උදාහරණත් එක්ක. The dinosaurs died 65 million years ago. මේ dinosaurs-ලා නැති උනේ එහෙම නැත්නම් මැරුණේ හෝ වඳ උනේ අවුරුදු මිලියන 65කට කලින්. right? අවුරුදු මිලියන 65කට කලින්. right? He was a priest 4 years ago. ඔහු priest කෙනෙක් වෙලා හිටියා 4 years ago. අවුරුදු 4ට කලින්. right? එතකොට 2000 දැන් හිතන්නකෝ 2004 ඉඳලා අපි දැන් ඉන්නේ මේ 2021 නේ නේද? අපි දැන් ඉන්නේ 2021. එතකොට මෙයා 2017ට කලින් තමයි priest කෙනෙක් වෙලා ඉඳලා තියෙන්නේ. 2017න් පස්සේ ආ priest කෙනෙක් නෙවෙයි නේද? අවුරුදු 4කට කලින් ගැන තමයි මේ කියන්නේ. I bought this house 10 years ago. මම මේ ගෙදර ගත්තේ අවුරුදු 10කට කලින්. right? ඔන්න ඔය වගේ වෙලාවට අතීතයේ තියෙන යම්කිසි කාලයකට කලින් මොන හරි දෙයක් වුණා කියනකොට අපි ago කියලා තමයි preposition එක use කරන්නේ. ඊට පස්සේ from to කියන්නේ යම්කිසි කාල සීමාවක එහෙම නැත්නම් time period එක ඒ time period එක පටන් ගන්න තැනයි ඉවර වෙන තැනයි අපි හරියටම mention කරනකොට අපි from to කියලා use කරනවා. බලමු උදාහරණ. I worked there from 2010 to 2017. මම එතන වැඩ කරා 2010 ඉඳලා 2017 වෙනකම්. එතකොට එයා වැඩ කරන්න පටන් ගත්තේ 2010. ඒක from කියලා දාලා 2017 වෙනකම් වැඩ කරා කියනකොට to කියලා දාලා ඒ කාල සීමාව අපි සඳහන් කරනවා. I usually work from Saturday to Thursday. right? එතකොට Saturday ඉඳලා Thursday වෙනකම් මම සාමාන්‍යයෙන් වැඩ කරනවා. I will stay there from 10 am to 6 pm. මම එතන ඉන්නවා උදේ 10 ඉඳලා හවස 6 වෙනකම්. ඔය වගේ time period එකක පටන් ගන්න තැනයි ඉවර වෙන තැනයි සඳහන් කරනකොට from to කියලා prepositions අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ බලන්න until or till. ඔය දෙකම අපිට use කරන්න පුළුවන් මොනවා හරි අවස්ථාවක් වෙනකන්. ඒ කියන්නේ අනාගතයේ හෝ ගොඩක් වෙලාවට අනාගතයේ තමයි ඒ යම්කිසි අවස්ථාව වෙනකන් කියන තේරුම තමයි එන්නේ. මේ බලන්න he will not return until next month.
ලබන මාසේ වෙනකන් එයා එන්නේ නැති වෙයි කියලා අපි කියනවානේ. We'll stay here until the pandemic is over. මේ පැන්ඩමික් එක ඉවර වෙනකන් නේද? පැන්ඩමික් එක ඉවර වෙනවා කියන අන්නේ ස්පෙસિෆික් ඉවෙන්ට් එක. එහෙම නැත්නම් ස්පෙસિෆික් ටයිම් එක වෙනකන් සිද්ධ වෙන දෙයක් තියෙනකොට අපි ඒකට until කියලා තමයි දාන්නේ. Don't take dinner till I come back home. මම ගෙදර එනකන් don't take dinner. dinner එක ගන්න එපා කියලා කියනවා. එතකොට till කියලා පාවිච්චි කරන්නේ අන්න ඒ වගේ මොන හරි ස්පෙસિෆික් ටයිම් එකකට කලින් ඒ ටයිම් එක වෙනකන් දෙයක් වෙනකොට ඒක තමයි අපි till කියලා පාවිච්චි කරන්නේ. උදාහරණ දිහා බලන්න. ඒ උදාහරණ එක බැලුවහම ඒක තේරෙනවා. ඊට පස්සේ before කියන්නේ මේ බලන්න උදාහරණෙත් එක්කම බලමු. The meeting is scheduled before lunch. The meeting is scheduled කියන්නත් පුළුවන් scheduled කියලා කියනවා. The meeting is scheduled before lunch. lunch එකට කලින් තමයි meeting එක schedule කරලා තියෙන්නේ. right? He was really confident before the interview. interview එකට කලින් right? ඒ interview එක කියන ඒ යම්කිසි මොහොතට කලින් කියනකොට අපි before කියලා කියනවා. right? He was really confident before the interview. I should have asked you about the salary before I go to the interview. interview එකට මම යන්න කලින් මට ඔයාගෙන් salary එක ගැන අහන්න තිබ්බා. අන්න ඔය වගේ වෙලාවට අපි before කියලා පාවිච්චි කරනවා. ඒ කියන්නේ යම්කිසි මොහොතකට කලින් කියන තේරුම. ඊට පස්සේ බලන්න after. මේ after කියන්නේ අර before කියන preposition එකේම opposite එක. ඒ කියන්නේ පස්සේ කියන තේරුම. He argued with the chairman after the meeting. meeting එකෙන් පස්සේ ඔහු argue කරා chairman එක. right? meeting එකට පසුව. after playing football we went home. football සෙල්ලම් කරාට පස්සේ we went home. මෙතන බලන්න අර මම ඉස්සෙල්ලාම කියලා දුන්නේ preposition එකක් පාවිච්චි කරනකොට අපි නීති ටිකක් තියෙනවා කියලා. අන්නේ නීතිය මේ මෙතන බලන්න මේ play කියන එක playing කියලා ඒ කට්ටිය ing form එකෙන් ලියලා තියෙන්නේ. ඒ වගේ වෙලාවට අපිට ලියන්න පුළුවන් ඒ කියන්නේ preposition එකක් use කරන්න පුළුවන්. right? after playing football. නිකන් අපිට කියන්න බෑ after play football කියලා නිකම්ම play කියලා verb එක ලියන්න බෑ. right? ඒ නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න preposition එකට පස්සේ verb එකක් use කරනවා නම් ing form එකක්ම වෙන්න ඕනේ. after reading the book I left the library. නේද? පොත කියුවට පස්සේ I left the library. ඔන්න ඔය වගේ අපිට කියන්න පුළුවන් ing form එක දාලා verb එකට. ඊට පස්සේ බලන්න I usually eat fruits after having lunch. right? ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් lunch ගත්තට පස්සේ පළතුරු කනවා. right? after having lunch. එහෙම නැත්නම් after lunch. You had better come home after work. right? වැඩ ඇරුණාට පස්සේ ගෙදර ආවොත් හොඳයි. නේද? ඒක කමාන්ඩ් එකක් නේද? අපේ අම්මලා අපිට කියන්නේ ක්ලාස් එකකට පස්සේ කෙලින්ම ගෙදර එන්න. එහෙම ආවොත් හොඳයි. එහෙම කියනවනේ. You had better come home straight after the class. ඔන්න ඔය වගේ අපි කියනවා. I have plans to study abroad after finishing my degree. degree එක complete කරාට පස්සේ I have plans to study abroad. නේද? පිටරට ඉගෙන ගන්න I have plans. මට plan එකක් තියෙනවා. එතකොට after finishing my degree. නේද? degree එක ඉවර කරාට පසුව. ඔන්න ඕක තමයි after කියන preposition එක අපි පාවිච්චි කරන විදිය. ඊට පස්සේ බලන්න during කියන්නේ යම්කිසි කාලයක් event එකක් අතරතුර තියෙන එක. බලන්න උදාහරණ she was sleeping during the English period. English period එක අතරතුර අය නිදාගෙන හිටියේ. It's not good to talk during dinner. dinner එක අතරතුරේ කතා කරන්න හොඳ නැහැ. I don't usually smoke during office time. මම සාමාන්‍යයෙන් office time එක අතරතුරේ smoke කරන්නේ නැහැ. Children love to play during their vacation. vacation එක කාලේ අතරතුරේ ළමයි හරි කැමති සෙල්ලම් කරන්න. ඔන්න ඔය වගේ during කියන එක අපි පාවිච්චි කරන්නේ යම්කිසි කාල සීමාවක් එහෙම නැත්නම් කාල වකවානුවක් අතරතුරේ එහෙම නැත්නම් ඒ කාල වකවානුව පුරාවට මොන හරි දෙයක් වෙනකොට අපි ඒකට during කියලා තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ by කියන එක අපි පාවිච්චි කරන එක උදාහරණයක් එක්කම බලමු. මේ බලන්න I will return your book by Sunday. right? මම ඔයාගේ පොත අපහු දෙන්නම් ඉරිදා වෙද්දි. right? by Sunday කිව්වහම හරියටම නිකන් ඉරිදා දවස වෙද්දි. right? එතකොට ඔයාට හිතෙන්න පුළුවන් ඇයි මේ before දැම්මොත් මේක ගැලපෙන්නේ නැද්ද කියලා. before කියන එකත් හරි ඒ වුණාට තේරුම් දෙකක්. right? before කිව්වොත් දැන් I will return your book
before Sunday කිව්වොත් එහෙම එතකොට අපිට හරියටම කියන්න බෑ මෙයා ඉරිදට කලින් කවද දෙයිද කියලා නේද? එතකොට ඒ කියන්නේ මම ඔයාට පොතේ සෙනසුරාදා දෙනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් Friday දෙනවා වෙන්න පුළුවන්. Thursday දෙනවා වෙන්න පුළුවන්. එතකොට before Sunday කිව්වහම ඊට කලින් දවස් ගොඩක් තියෙනවා නේද? එතකොට අපිට කියන්න ඕන නම් අපි දැන් ඉන්නේ මෙයාට දැන් පොත හොඳටම හදිස්සි වෙලා ඉන්නේ. එතකොට අපි කියනවා I will return your book by Sunday. නේද? මම ඉරිදා වෙද්දි දෙන්නම් අනිවාර්යෙන් කියලා අපි කියනවනේ. ඒ කියන්නේ ඉරිදා වෙද්දි අනිවාර්යෙන් එක්ක ඉරිදා වෙනකොට කොහොම හරි දීලා තියන්න. එහෙම කියනවනේ. ඒ වගේ වෙලාවට තමයි by කියන preposition එක use කරන්නේ. මේ බලන්න you must submit the assignment by the end of this month. මේ මාසේ ඉවර වෙද්දි නේද? මේ මාසෙට කලින් කියන්න එහෙම කිව්වට වරදක් නැහැ. ඒ වුණාට අපි ඒ කියන දැන් ඒක කියන එක නානුව තමයි වෙනස් වෙන්නේ. නේද? මේ මාසේ ඉවර වෙද්දි assignment එක submit කරන්න කියලා කියනවා නම් අපි කියන්න ඕනේ by කියලා. right, we will finish the meeting by 6 pm. right, අපි හවස 6 වෙද්දි meeting එක ඉවර කරමු කියලා කියනවා. එතකොට by 6 pm කියන්නේ යම්කිසි ඒ specific time එක වෙද්දි. අන්න ඔය වගේ තේරුමක් තමයි by කියන preposition එකේ අපි කියන්නේ. ඊට පස්සේ බලන්න within. within කියන්නේ during a particular period of time. කියන්නේ මොකක් හරි කාල සීමාවක් අතරතුර. මේකත් උදාහරණයක් එක්කම බලන්න. You will receive a reply within a week. මේ බලන්න සතියක කාලයක් ඇතුළත නේද? සතියක් කියන්නේ යම්කිසි period of time එකක් නේද? අන්න ඒ period of time එකේ අතරතුරේ කියනකොට තමයි අපි within කියන එක පාවිච්චි කරන්නේ. You will receive a reply within a week. සතියක් ඇතුළත ඔයාට reply එකක් හම්බෙයි. That lotion gave me results within a month. මාසයක් අතරතුරේ, ඒ කියන්නේ මාසයක් අතරතුර නෙවෙයි මාසයක් ඇතුළත. ඒ කියන්නේ මාසයක් ඇතුළත කිව්වහම දවස් 20ක් වෙන්න පුළුවන්, දවස් 25ක් වෙන්න පුළුවන්. ওই වගේ මාසයක් ඇතුළත කොහොම හරි. Gave me results within a month. The ambulance arrived within 5 minutes. විනාඩි 5ක් ඇතුළත ambulance එක ආවා. right, ඔය වගේ සිංහලෙන් බැලුවොත් විනාඩි 5ක් ඇතුළත වගේ තේරුම තමයි within කියන preposition එකේ තියෙන්නේ. හරි. ඉතින් ඔච්චර තමයි prepositions of time ගැන කියන්න තියෙන්නේ. මේකෙන් ප්‍රධාන වශයෙන්ම අපි prepositions of time කියන්නේ in, on, at. in, on, at එක මේ අනිත් prepositions උත් අපි ගොඩක් වෙලාවට prepositions of time විදිහට පාවිච්චි කරන prepositions තමයි. right, ඉතින් මේ prepositions of time කිව්වහම ඒවා අපි උදාහරණත් එක්කම නිතරම practice කරලා පුරුදු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ටික දවසක් යනකොට අපි මේවා දැන් මෙහෙම ඉගෙන ගත්තට ටික දවසක් යනකොට අපිට අමතක වෙලා යනවා. right, ඒ නිසා අනිවාර්යයෙන්ම මේ examples එක්කන් තව මේ වගේ examples ඔයාලා හද practice කරන්න ඕනේ මේ prepositions of time හරියට ඔළුවට දාගන්න නම්. හරි.